සුබ සන්ධ්‍යාවක් දූල පුතාලට. අද අපි ජපන් පන්තිය පටන් ගන්නවා. මුලින්ම අපි හැමදාම කතා කරන අයිසත්සු කියලා කියන්නේ ආචාර කරන විදිය. ඒක ගැන මුලින්ම අපව බලමු. අපි උදෑසන කවුරු හරි හම්බුනහම අපි ඔහායෝ ගොසයිමස් කියලා ඔළුව නවලා අපි ආචාර කරනවා. ඔහායෝ ගොසයිමස් කියලා ආචාර කරනවා. ඊළඟට අපිට කවුරු හරි දවල්ට හම්බුනොතින් අපි කොන්නිචිවා කියලා කියනවා. සුබ දවසක් කියන අර්ථය තමයි තියෙන්නේ. කොන්නිචිවා කියලා අපි ආචාර කරනවා. රාත්‍රී කාලේදී කවුරු හරි හම්බුනහම අපිට කියන්නේ කොම්බන්ව කියලා අපි ආචාර කරනවා. කවුරු හරි නිින්දට යනකොට අපි ඔයසුමිනසයි කියලා ඒ පුද්ගලයාට කියනවා. ඔයසුමිනසයි කියලා කියනවා. ඊළඟට අපි කෑම කනකොට අත් දෙක එකහු කරලා අපි අත් දෙක එකහු කරලා ඉතදකිමස් කියලා කෑමකට වඳිනවා. කෑමකට ඉතදකිමස් කියලා අත් දෙක එකහු කරලා ඉතදකිමස් කියලා කෑමකට වඳිනවා. ඊළඟට කාලේ ඉවර වුණාට පස්සේ අපි ගොචිසෝ සමදෙස්ත කියලා අපි නැවතත් කාපු කෑමකට අත් දෙක එකහු කරලා ගරු කරනවා. අපි ජපන් අකුරු ගැන තමයි මෙච්චර කාලයක් කතා කරේ. ඒකේ රෝමජි කියන එක ගැන අපි කතා කිව්වා. මේ ජපන් වචන ඉංග්‍රීසි ඇල්ෆබෙට් වලින් ලියන එකට තමයි රෝමජි කියලා කියන්නේ. ඊළඟට හිරගනා කියලා කියන්නේ ජපානයේ ජපන් අකුරු. ඊළඟට කතකනා කියලා කියන්නේ අපි කිව්වා පිටරටින් ආපු වචන, ඒ වගේම නම් ඊළඟට පිටරටවල ගම්වල නම් මෙහෙම ඒවා කතකනා වලින් තමයි ලියන්නේ කියලා. කන්ජි කියලා කියන්නේ චීන භාෂාවෙන් ආපු අකුරු වර්ගයක්. ඒක ගැන අපි අන්තිමටම ඉගෙන ගන්නවා. හිරගනා වල අකුරු සෙට් එක මේකේ දක්වලා තියෙනවා. අපි ඒකේ එක අකුර ගැන මේ ඉගෙනගෙන ගිය සතිය වෙනකන් අපි ඉගෙන ගත්තා. අපි පොඩ්ඩක් ඒ ටික මතක් කරමු. ආ කියන අකුර ලියන්නේ මුලින්ම උඩ කොටස ලියනවා. ඊට පස්සේ දෙවෙනියට මේක, ඊට පස්සේ තුන්වෙනි ස්ටෙප් එක විදිහට මේ ආකාරයට තුන්වෙනි ස්ටෙප් එක ලියනවා. ආ කියන එකේ ස්ටෙප් 3. ආ කියනකට උදාහරණ විදියට අපි අරි, ඊළඟට අහිරු ගැන කිව්වා. ඊළඟට අපි ඉගෙන ගත්තා ඊ අකුර පළවෙනි ස්ටෙප් එක උඩ ඉඳන් පල්ලෙහාට ඇවිල්ලා පොඩ්ඩක් උඩට යනවා. දෙවෙනි ස්ටෙප් එක ඊ අකුරට උදාහරණ ඉච්චිගෝ. ඊ අකුරට උදාහරණ අපි කිව්වේ ඉච්චිගෝ. ඊළඟට ඊයේ ඉච්චිගෝ, අනිත් එක ඊයේ. ඊළඟට අපි ඉගෙන ගත්ත අකුර ඌ අකුර පළවෙනි ස්ටෙප් එක උඩ එක, දෙවෙනි ස්ටෙප් එක පල්ලෙහා එක. ඌ අකුරට උදාහරණ වලට කිව්වේ අපි උසගි කිව්වේ හාවා. ඊළඟට උමා. ඊළඟට අපි ඒ අකුර ගැන තමයි අපි ඊළඟට ඉගෙන ගත්තේ. ඒ අකුර පළවෙනි ස්ටෙප් එක, දෙවෙනි ස්ටෙප් එක, ඒක මෙහෙම උඩට ගිහිල්ලා දෙවෙනි ස්ටෙප් එක ඒ අකුරට උදාහරණ අපි එකි කියන්නේ ස්ටේෂන් එක. ඊළඟට එනගු කියන්නේ දියසායම් වලට. ඊළඟට අපි ඉගෙන ගත්තේ ඕ අකුර
ඕ අකුරට උදාහරණ විදිහට අපි ඉගෙන ගත්තේ ඔනිගිරි ඊළඟට ඔකනේ. ඔනිගිරි කිව්වේ බත් බෝල වලට, ඊළඟට ඔකනේ කිව්වේ සල්ලි වලට. ඊළඟට අපි ඉගෙන ගත්ත කයන්න කාවල පළවෙනි ස්ටෙප් එක දෙවෙනි ස්ටෙප් එක ඊළඟට තුන්වෙනි ස්ටෙප් එක. ඊළඟට අපි කයන්නට උදාහරණ විදිහට අපි කයිරු කියලා කිව්වේ ගෙම්බා. ඊළඟට කනි තමයි අනිත් උදාහරණ විදිහට අපි කතා කරේ. ඊළඟට අපි කතා කරේ කියන්න පළවෙනි ස්ටෙප් එක දෙවෙනි ස්ටෙප් එක තුන්වෙනි ස්ටෙප් එක හතරවෙනි ස්ටෙප් එක. කියන්නට අපි උදාහරණ විදියට කිරින් කියලා කිව්වේ ජිරාෆ්ට. ඊළඟට කී කියලා කිව්වේ ගහට. ඊළඟට අපි ඉගෙන ගත්තේ කුයන්න ලියන්නේ එක ස්ටෙප් එකයි තියෙන්නේ. උඩ ඉඳන් පල්ලෙහාට ඇවිල්ලා එහෙමම පල්ලෙහාට යනවා. කුයන්නට උදාහරණ විදියට කුමා වලහ, කුමෝ කිව්වේ මකුළුවා. එහෙම නැත්නම් වලාකුළු වලටත් කුමෝ කියලා කියනවා. ඒක ගැන අපි පස්සේ ඉගෙන ගන්නවා. ඊළඟට අපි ඉගෙන ගත්ත අකුර කියන්න පළවෙනි ස්ටෙප් එක උඩ ඉඳන් පල්ලෙහාට ඇවිල්ලා දෙවෙනි එක හරහාට එක තුන්වෙනි එක උඩ ඉඳන් පල්ලෙහාට එනවා. කියන්නට උදාහරණ විදියට කේසත්සුකම් කියන්නේ පොලිසිය. ඊළඟට කේමුෂි දලඹුවා. අපි ඊළඟට ඉගෙන ගත්තේ කොයන්න පළවෙනි ස්ටෙප් එක දෙවෙනි ස්ටෙප් එක. කොයන්නට උදාහරණ විදියට අපි ඉගෙන ගත්තේ කෝමරි කිව්වේ වවුලා. ඊළඟට කොමා බඹරය කියන එකට තමයි කොමා කියලා කියන්නේ. කොමා. ඊළඟට අපි සයන්න ඉගෙන ගත්තා. සයන්න පළවෙනි ස්ටෙප් එක දෙවෙනි ස්ටෙප් එක තුන්වෙනි ස්ටෙප් එක. සයන්න උදාහරණ විදියට ආනතිය තමයි ඒ බෑවුම කියන එක තමයි සකා. ඊළඟට සකන කියන්නේ මාළු කියන එක. ඊළඟට අපි ඉගෙන ගත්තේ ෂියන්න උඩින් ඉඳන් පල්ලෙහාට ඇවිල්ලා එහෙමම පොඩ්ඩක් ඉහළට යන එක තමයි ෂියන්නට උදාහරණ අපි ඉගෙන ගත්තේ ෂිකා. ඊළඟට ෂිකා කියන්නේ මුවා, ෂිකකු කියන්නේ චතුරස්‍රය කියන එක. ඊළඟට අපි ඉගෙන ගත්තේ සුයන්න පළවෙනි ස්ටෙප් එක පල්ලෙහාට ඇවිල්ලා නැවතත් උඩට ගිහිල්ලා රවුමක් හැදිලා නැවතත් පල්ලෙහාට එන සුයන්න කියන එකට උදාහරණ සුයික කියන එක සුයන්නට උදාහරණයක් විදියට සුයික කියන එක අපි උදාහරණයක් විදිහට ඉගෙන ගත්තා. ඊළඟට සුනා කියලා කියන්නේ වැලි වලට, සුයික කියන්නේ කොමඩු වලට. ඊළඟට අපි ඉගෙන ගත්තේ සයන්නේ පළවෙනි ස්ටෙප් එක හරහාට ලියනවා. ඊළඟට උඩ ඉඳන් පල්ලෙහාට ඇවිල්ලා මෙහෙම ලියනවා. ඊළඟට තුන්වෙනි ස්ටෙප් එක
සයන්න. දැන් කරන්නේ කලින් කරපුවා මතක් කිරීමක්. ඒක නිසා තමයි වේගෙන් කරන්න යන්නේ. මේ සයන්න මතක් කිරීමක්. ඒක නිසා සයන්නට උදාහරණ විදිහට අපි කරේ කිව්වේ සෙකයි. සෙකයි කියන්නේ ලෝකය. ඊළඟට සෙයිකයි. සෙයිකයි කියන්නේ හරි කියන එක. ඊළඟට අපි ඉගෙන ගත්තේ සොයන්න. සොයන්න එක ස්ටෙප් එකයි තියෙන්නේ. සොයන්න. සොයන්නට උදාහරණ විදිහට අපි ඉගෙන ගත්තේ සෝකෝ. සෝකෝ කියන්නේ ගබඩාව. සොරා කියන්නේ අහස. සොරා. ඊළඟට අපි ඉගෙන ගත්තේ තයන්න. අපි කිව්වා ජපන් භාෂාවේ තයන්නක් නැහැ. තයන්නක් තියෙන්නේ. ඒකේ තයන්න ලියන්නේ පළවෙනි ස්ටෙප් එක, දෙවෙනි ස්ටෙප් එක, තුන්වෙනි ස්ටෙප් එක, හතරවෙනි ස්ටෙප් එක. තයන්නට උදාහරණ විදිහට අපි කිව්වේ තකේ. තකේ කියන්නේ උණ ගස් වලට. ඊළඟට තකි කියන්නේ දිය ඇල්ල. තකි කියන්නේ දිය ඇල්ල. ඊළඟට අපි ඉගෙන ගත්තේ චියන්න. චී පළවෙනි ස්ටෙප් එක, දෙවෙනි ස්ටෙප් එක චියන්න. චියන්නට උදාහරණ අපි කිව්වේ චිකා. චිකා කියන්නේ පොළව යට කියන එක. ඊළඟට චිසු. චිසු කියන්නේ සිතියම. ඊළඟට අපි ඉගෙන ගත්තේ සුයන්න. සුයන්න තමයි අපි ඊළඟට ඉගෙන ගත්තේ. සුයන්නේ එක ස්ටෙප් එකයි තියෙන්නේ. වම් අත පැත්තෙන් පටන්ගෙන එහෙම රවුම් වෙලා සුයන්න. සුයන්නට උදාහරණ විදිහට කිව්වේ සුචි. සුචි කියන්නේ පොළව පස් කියන එක, මැටි කියන එක. ඊළඟට සුකි කියන්නේ හඳ කියන එක. සුකි කියන්නේ හඳ. ඊළඟට අපි ඉගෙන ගත්තේ තයන්න. තේ ඒකෙත් එක ස්ටෙප් එකයි තියෙන්නේ. තයන්න. තයන්නට උදාහරණ කිව්වේ තේ. තේ කියන වචනේ හැමම මේ අතට කියන්නේ තේ කියලා. අපි කිව්වා කරා තේ කියලා. ඒ අතේ මුකුත් නැතුව කරන සටන් ක්‍රමයක් කියන එක. කරා කියන්නේ මුකුත් නැහැ කියන එක. ඊළඟට තෙන්කි. තෙන්කි කියන්නේ කාලගුණයට. තෙන්කි. ඊළඟට අපි ඉගෙන ගත්තේ තොයන්න. තොයන්න ස්ටෙප් දෙකක් තියෙනවා. පළවෙනි ස්ටෙප් එක, දෙවෙනි ස්ටෙප් එක. තොයන්න. තොයන්නේ උදාහරණ විදිහට තොචි. තොචි කියන්නේ ඉඩම් කියන එක. ඊළඟට තොකේ. තොකේ කියන්නේ ඔරලෝසුව. තොචි ඉඩම් කියන එක. ඊළඟට තොකේ කියන්නේ ඔරලෝසුව. ඊළඟට අපි ඉගෙන ගත්තේ නයන්න. නයන්න පළවෙනි ස්ටෙප් එක, දෙවෙනි ස්ටෙප් එක, තුන්වෙනි ස්ටෙප් එක, හතරවෙනි ස්ටෙප් එක. නයන්න. නයන්නට උදාහරණ විදිහට අපි නන. නන කියන්නේ හතට. ඊළඟට නකු. නකු කියන්නේ අඬනවා. නන කියන්නේ හත. ඊළඟට නකු කියන්නේ අඬනවා. ඊළඟට අපි ඉගෙන ගත්තේ නියන්න. නියන්න පළවෙනි ස්ටෙප් එක, දෙවෙනි ස්ටෙප් එක, තුන්වෙනි ස්ටෙප් එක. නියන්නට උදාහරණ නී කියන එක දෙකට කියන්නේ නී කියලා. ඊළඟට නිජි. නිජි කියන්නේ නිජි මේ නී කියන්නේ දෙකට. ඊළඟට නිජි මේ පෙන්නලා තියෙන්නේ. ඊළඟට අපි නුයන්න. නුයන්න අපි පළවෙනි ස්ටෙප් එක, දෙවෙනි ස්ටෙප් එක, දෙවෙනි ස්ටෙප් එක. නුයන්නට උදාහරණ විදිහට නුනෝ. නුනෝ කියන්නේ රෙදි. රෙදි වලට තමයි නුනෝ කියන්නේ. ඊළඟට ඉනු. ඉනුට ඉනු කියන්නේ බල්ලට ඉනු. ඊළඟට අපි ඉගෙන ගත්තේ නයන්න.
නියන්න පළවෙනි ස්ටෙප් එක උඩින් ඉඳන් පල්ලෙහාට එනවා. දෙවෙනි ස්ටෙප් එක නියන්න. නියන්නට උදාහරණ නෙකෝ. නෙකෝ කියන්නේ පූසා. නෙසුමි. නෙසුමි කියන්නේ මීයා. ඊළඟට අපි ඉගෙන ගත්තේ නොයන්න. එක ස්ටෙප් එකයි තියෙන්නේ. මෙතනින් පටන්ගෙන මෙතන එක්ක අහුවෙන්න ඕන. නොයන්න එක ස්ටෙප් එකයි තියෙන්නේ. නොයන්න නොමු කියන්නේ බොනව කියන එකට. ඊළඟට නොරි කියනවා. ගම් වලටත් කියනවා. මුහුදු ලැටි වලින් හදපු පත්‍ර වලටත් කියනවා නොරි කියලා. ඊළඟට අපි කතා කරේ හයන්න. හයන්න පළවෙනි ස්ටෙප් එක. දෙවෙනි ස්ටෙප් එක. ඊළඟට තුන්වෙනි ස්ටෙප් එක. හයන්න. හයන්නට උදාහරණ අපි කිව්වේ හා කියන්නේ දත් වලට. ඊළඟට හෂි කියන්නේ බත් එහෙම කන කෝටු වලට, චොප්ස්ටික් වලට කියන්නේ හෂි. ඊළඟට අපි ඉගෙන ගත්තේ හියන්න. එක ස්ටෙප් එකයි තියෙන්නේ. පයන්න වගේ. හියන්න. හියන්නට උදාහරණ කිව්වේ හී කියන්නේ ගින්දරට හී කියලා කියනවා. ඊළඟට හිතෝ. මේකේ දක්වලා තියෙන ඔෂින්ගේ පොඩි කාලේ ඉඳන් වයසට යනකම් දර්ශනයක් ඇත්තටම. හිතෝ කියන්නේ මිනිස්සු. හිතෝ. ඊළඟට අපි කතා කරේ පුයන්න. පළවෙනි ස්ටෙප් එක. දෙවෙනි ස්ටෙප් එක. තුන්වෙනි ස්ටෙප් එක. හතරවෙනි ස්ටෙප් එක. පුයන්න. පුයන්නට උදාහරණ විදියට අපි පුකු කියන්නේ ඇඳුම් කියන එක. ඊළඟට පුතා කියන්නේ පියන කියන එකට. ඊළඟට අපි කතා කරේ හයන්න. හයන්න එක ස්ටෙප් එකයි තියෙන්නේ. හයන්න. හයන්නට උදාහරණ විදියට අපි හෙයිවා කියන්නේ සාමය. හෙයිවා කියන්නේ සාමයට. හෙන්ජි කියන්නේ පිළිතුරු දෙනවා කියන එකට හෙන්ජි. ඊළඟට අපි ඉගෙන ගත්තේ හොයන්න. ඊළඟට අපි ඉගෙන ගත්තේ හොයන්න. පළවෙනි ස්ටෙප් එක. දෙවෙනි ස්ටෙප් එක. තුන්වෙනි ස්ටෙප් එක. හොයන්න. හොයන්නට උදාහරණ කිව්වේ හෝකි කියන්නේ ඉදල කොස්ස කියන ඒ දෙකටම කියන්නේ හෝකි. ඊළඟට හොතරු කියන්නේ කලාමැදිරිය. අපි අද කතා කරන්නේ මයන්න අපි කතා කරන්නේ පළවෙනි ස්ටෙප් එක අපි ලියමු මයන්න. පළවෙනි ස්ටෙප් එක. දෙවෙනි ස්ටෙප් එක. හයන්නට ටිකක් සමානයි. ඉස්සරහ කෑල්ල නැතික විතරයි තියෙන්නේ හයන්නේ. තුන්වෙනි ස්ටෙප් එක උඩින් ඉඳන් පල්ලෙහාට මෙහෙම එනවා. මයන්න. අපි නැවත පාරක් ලියමු. පළවෙනි ස්ටෙප් එක. දෙවෙනි ස්ටෙප් එක. තුන්වෙනි ස්ටෙප් එක. මයන්න. නැවතත් ලියමු. පළවෙනි ස්ටෙප් එක. දෙවෙනි ස්ටෙප් එක. තුන්වෙනි ස්ටෙප් එක. මයන්න. තව පාරක් ලියලා බලමු. පළවෙනි ස්ටෙප් එක. දෙවෙනි ස්ටෙප් එක.
තුන්වෙනි ස්ටෙප් එක මයන්න. මයන්නට අපි උදාහරණ ඊළඟට බලමු. මරු කියන්නේ රවුමට කියන්නේ මරු. ඊළඟට මච්චි කියනවා නගරයට. මරු කියන්නේ රවුමට ඊළඟට මච්චි කියනවා නගරයට. නගරයට කියන්නේ මච්චි. මරු කියනවා රවුමට. ඊළඟට අපි මියන්න බලමු. ඊළඟ අකුර මියන්න. පළවෙනි ස්ටෙප් එක දෙවෙනි ස්ටෙප් එක. නැවතත් අපි ලියලා බලමු. දෙවෙනි ස්ටෙප් එක. නැවතත් ලියලා බලමු. දෙවෙනි ස්ටෙප් එක. තව පාරක් අපි ලියලා බලමු. මියන්න. මියන්නට අපි ළඟට උදාහරණ බලමු. මියන්නට උදාහරණ මිමි. මියන්නේ අකුරු දෙකක් එක්කව කරාම මිමි. මිමි කියලා කියන්නේ කන. කනට කියන්නේ මිමි. මිමි කියලා කියන්නේ කනට. ඊළඟට මිචි කියන්නේ පාරට. මච්චි කියන්නේ නගරයට. මිචි කියන්නේ පාරට. කලින් කතා කිව්වා ඒ මච්චි කියලා කියන්නේ නගරය. ඊළඟට මිචි කියලා කියන්නේ පාරට. පාරට කියන්නේ මිචි කියලා. මිමි කියන්නේ කනට. මිචි කියන්නේ පාරට. ඊළඟට අපි මුයන්න බලමු. මුයන්න පළවෙනි ස්ටෙප් එක. දෙවෙනි ස්ටෙප් එක. තුන්වෙනි ස්ටෙප් එක. නැවතත් අපි ලියලා බලමු. පළවෙනි ස්ටෙප් එක. දෙවෙනි ස්ටෙප් එක. තුන්වෙනි ස්ටෙප් එක. නැවතත් ලියලා බලමු. පළවෙනි ස්ටෙප් එක. දෙවෙනි ස්ටෙප් එක. තුන්වෙනි ස්ටෙප් එක. ඊළඟට නැවත පාරක් අපි ලියලා බලමු. පළවෙනි ස්ටෙප් එක. දෙවෙනි ස්ටෙප් එක. උඩින් ඉඳන් පල්ලෙහාට මෙහෙම ඇවිල්ලා ඊළඟට තුන්වෙනි ස්ටෙප් එක. මුයන්න. මුයන්නට උදාහරණ අපි මුසුකෝ. මුසුකෝ කියලා කියන්නේ පුතාට. පුතාට කියලා කියන්නේ පුතාට කියන්නේ මුසුකෝ. මුසුකෝ කියන්නේ පුතාට. මුසුමි කියන්නේ දුවට. මුසුකෝ කියන්නේ පුතා. මුසුමි කියන්නේ දුව කියන එක. ඊළඟ අකුර අපි මියන්න. මියන්න නුයන්නට සමානයි ගොඩක්. නුයන්නට සමානයි ගොඩක්. පළවෙනි ස්ටෙප් එක. දෙවෙනි ස්ටෙප් එක. මෙතන ඒ රවුමක් නැතික විතරයි තියෙන්නේ. නුයන්නට සමානයි මෙයන්න ටිකක්.
නැවතත් අපි ලියමු. පළවෙනි ස්ටෙප් එක, දෙවෙනි ස්ටෙප් එක, නැවතත් ලියමු. පළවෙනි ස්ටෙප් එක, සර් අකුර මොකක්ද? මෙයන්න මේ මමිමු මෙමෝ මුයන්න කලින් කරේ ඊළඟට මෙයන් මේක මේ මේ එම්මී කියන එකනේ මී නෙවෙයි මේ නැවත පාරක් අපි ලියලා බලමු නුයන්නට මේක සමානයි බොහෝ දුරට අන්තිම කොටසේ තමයි පොඩ්ඩක් වෙනස් වෙන්නේ පළවෙනි ස්ටෙප් එක දෙවෙනි ස්ටෙප් එක මෙයන්න අපි මා ඉගෙන ගත්තා මී ඉගෙන ගත්තා ඊළඟට මූ ඉගෙන ගත්තා මේ ඉගෙන ගත්තා අපි මෙයන්නට උදාහරණයක් ඊළඟට බලමු මේ කියන්නේ මේ කියන ඒ අකුර වෙන්නේ ඇහැට කියන්නේ මේ මිමි කිව්වේ කනට මිමි කියලා කිව්වා ඇහැට මේ කියලා කියන්නේ ඊළඟට කමේ කියන්නේ ඉබ්බට කියන්නේ කමේ ඉබ්බා මේ කියන්නේ ඇහැට ඊළඟට අපි අන්තිම අකුර ඉගෙන ගනිමු අද ඉගෙන ගන්න මොයන්න පළවෙනි ස්ටෙප් එක දෙවෙනි ස්ටෙප් එක ඊළඟට තුන්වෙනි ස්ටෙප් එක නැවතත් අපි ලියමු පළවෙනි ස්ටෙප් එක දෙවෙනි ස්ටෙප් එක ඊළඟට තුන්වෙනි ස්ටෙප් එක නැවතත් ලියමු පළවෙනි ස්ටෙප් එක දෙවෙනි ස්ටෙප් එක තුන්වෙනි ස්ටෙප් එක මොයන්න තව පාරක් අපි ලියලා බලමු පළවෙනි ස්ටෙප් එක දෙවෙනි ස්ටෙප් එක ඊළඟට තුන්වෙනි ස්ටෙප් එක මොයන්න ශියන්න වගේ මේ කොටස ශියන්න කියන මෙච්චර උඩට යන්නේ නැහැ ශියන්නට ටිකක් සමානයි උඩ ඉරි කැලි දෙකක් තියෙන එක තමයි වෙනස තියෙන්නේ තව මෙතන පොඩ්ඩක් උඩට යනවා මොයන්න මෝ කියන අකුර මෝ කියන ඊළඟට ඒකට උදාහරණ මොරි කියන්නේ කැලෑවට කියන්නේ මොරි කියන්නේ කැලෑවට ඊළඟට ඉමෝ කියන්නේ අලවලට කියනවා ඉමෝ කියලා ඉමෝ කියන්නේ අලවලට මොරි කියන්නේ කැලෑවට ඉමෝ කියන්නේ අලවලට අපි අද මමිමු මෙමෝ මා මී මු මේ මෝ අපි ඉගෙන ගත්තා මයන්න ඉගෙන ගත්තා මයන්න මියන්න ඉගෙන ගත්තා ඊළඟට මුයන්න ඉගෙන ගත්තා මෙයන්න ඉගෙන ගත්තා
මොයන් ඉගෙන ගත්තා. අපි අද අකුරු 5ක් ඉගෙන ගත්තා. තව අකුරු ටිකයි තියෙන්නේ. අපිට ලබන සතිය වෙනකොට හිරගනා හෝඩි ඉවර කරන්න පුළුවන්.